අතිඋතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ මෙරට සංචාරයේ පෙර සැලසුම් කළ ආකාරයෙන්ම සිදුවන බව ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසනවා. පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කෙරුණා. දවසේ පුවත අතිඋතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ දිවිනයට සැපැත්වීමට නියමිත වැත්තේ ජනවාරි 13 වනදායි. එදින සිට තෙදිනක් පුරා උන්වහන්සේ මෙරට කතෝලික ජනතාව වෙනුවෙන් දිව්‍ය පූජා මෙහෙයන් ඇතුළු නිල උත්සව රැසකටම එක්වීමට නියමිතයි. නොයෙකුත් සැකසංකා ඇති වෙන පරිදි දැතම් මාධ්‍ය යම් දේවල් වාර්තා කරන්න තියෙනවා. නමුත් මේ හැම දෙයක්ම සත්‍යයෙන් තොරයි. ශුද්ධෝත්තම පියතුමන් අනිවාර්යෙන් ජනවාරි මාසේ 13 වෙනිදා ලංකාවට වැඩම කරනවා. මේ ගමන අල් දමන්නට හෝ නෙමෙයි නැත්නම් මේ ගමන අවලංගු කරන්නට හෝ කිසිම විදිහක සැලසුමක් හෝ සිතුවිල්ලක් හෝ අපිට නැහැ. මේ යාන්ත්‍රණයට ආයතන 3ක් සම්බන්ධයි. ශ්‍රී ලංකා කතෝලික සභාව, ශ්‍රී ලංකා ජනරජය, වතිකානු අපොස්තලික තානාපති කාර්යාලය මේට සම්බන්ධයි. මේ ආයතන 3ම එකතු වෙලා තමයි මේ සංවිධානය කිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ සූදානම් වීම කිසිම පුද්ගලයෙක් මත රඳා පවතින සූදානම් වීමක් නොවේ. ඊට උත්කෘෂ්ඨවත් ලෙස සාර්ථක ලෙස සුදුතුම් පියතුමාගේ ගමන අපි සංවිධානය කරන්නට බලාපොරොත්තු වෙලා තිබෙනවා. මේ අතර ජනවාරි 8 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම සහ ඉන් පසුව ඇතිවන තත්ත්වයන් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයට බලපෑමක් ඇති කරයිද යන්න මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා. මැතිවරණ එනවා, මැතිවරණ යනවා. මැතිවරණ අවශ්‍ය රටකට පෙර මැතිවරණ සහ පසු මැතිවරණ අධ්‍යක්ෂකව අපි හැමෝටම තියෙන අවුරුදු ගානක් තිස්සේ ඒවා තිබුණා කියලා මිනිස්සු තමන් ජීවත් වෙන්න නැවතුනේ නැහැ. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම පොරොන්දුවක් දරාදී තියෙනවා. ශුද්ධෝත්තම පියතුමන්ගේ ගමනට මේ දෙදෙනාගේම සහයෝගය උපරිමයෙන් ලබා දෙනවා කියලා ප්‍රතිඵල මොනවා ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රතිඵල වෙනස් කරන්න විදිහක් නැහැ. ඒ නිසා ජනතාව දෙනුම් කරේ පිළිගන්න සාමකාමීව හිටියෝ අපේ රටට මේක වාසිදායකයි. ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹට සැපැත්වන්නේ විවෘත රථයකින්. එම මග දෙපසෙක් වන බැතිමතුන්ගෙන් ශ්‍රී ලංකා කතෝලික සභාව විශේෂ ඉල්ලීමක් කළා. අපි මේ ආගමික නායකගේ සැපැත්වීමයි සිදු වෙන්නේ. එතුමාට අපි දක්වන ආදරය ගෞරවය ප්‍රකාශ කරන්නටයි අපි එක් රැස් වෙන්නේ. ඒ නිසා අපි තවණකමින් ඉල්ලා හිටිනවා මේ මාර්ගයේ දෙපස රතිඤ්ඤාපත්තු කරන්නට වෙනත් ගිනිකෙලි භාවිතා කරන්නට එපයි. ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ මෙරට සංචාරයේ වඩා වැදගත්ම සිදුවීම ලෙස සැලකෙන්නේ ජනවාරි 14 වනදා ගාලු මුදුර පිටියේදී පැවැත්වෙන භාග්‍යවත් ජුසේවාස් මුනිදුන් ශුද්ධවරයට එසවීම සහ දිව්‍ය තුතියාගයයි. ගාලු මුදුර පිටියේ පැවැත්වෙන දිව්‍ය පූජාව සඳහා විශේෂ පිරිසක්ද සහභාගී වීමට නියමිතයි. අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂත්වයක් වන්නේ උන්වහන්සේ දුගින් අසරණයින් ලෙඩුන් රෝගීන් වෙත දක්වන්නා වූ දයාවයි. එම නිසා විශේෂයෙන්ම රෝගීන් සහ ශ්‍රව්‍යාබාධිත පිරිස් 500ක පමණ පිරිසක් උන්වහන්සේව පැහැදැකීමට රැස් වෙනවා. එමෙන්ම භාග්‍යවත් ජුසේවාස් මුනිතුමා ඉන්දියාවේ ගෝවේ සිට මිෂනාරිවරයෙක් වශයෙන් ලංකාවට පැමිණියේ අපට දැනුම් දී තිබෙනවා. උන්වහන්සේගේ මාතෘ භූමියේ 1200ක් පමණ සංඛ්‍යාවක් වන්දනාකරුවන් වශයෙන් ගාලු මුවදුරට පැමිණෙන බව. අපි ජනතාව දැනුවත් කරන්නට කැමැති වන්නේ අධ්‍යාත්මික සූදානමකින් යුක්තව පෙළ ගැසෙන්නට කියයි. සියලු දෙනාම ගාලු මුවදුරට පැමිණිලා මේ දිය පූජාවට සහභාගී වෙන්නට කියා අපි ඉල්ලා සිටිනවා. ගාලු මුදුර පිටියේ පැවැත්වෙන දිව්‍ය පූජාවෙන් අනතුරුව පාප් වහන්සේ මඩු දේවස්ථානයට පැමිණෙන අතර එහිදී යෙදුම් මෙහෙයකට සහභාගී වීමට නියමිතයි. මේ අතර අතිඋතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා ගමන වෙනුවෙන් නිකුත් කළ නිල තේමා ගීතයද අද එළිදක්වනු ලැබුවා.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේ වැදගත්ම සිදුවීම වන්නේ ගාලු මූදර පිටියේදී පැවැත්වෙන දිව්‍ය පූජා යාගයේදී භාග්‍යවත් ජුසේවාස් මුනිදුන් ශුද්ධවරයට එසවීමයි. ඒ සඳහා විශේෂ පීඨිකාවක් මෙවන විට ගාලු මූදර පිටියේ ඉදිවෙමින් පවතිනවා. මේ හිරු ප්‍රවෘත්ති ඒ පිළිබඳ තබන සටහනක්. අති උතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙහෙවන දිව්‍ය පූජා යාගය වෙනුවෙන් මෙම විශේෂ පීඨිකාව කොළඹ ගාලුමූදර මුහුදු ප්‍රදේශය ආවරණය කරමින් නිමවනවා. ඒ දිව්‍ය පූජා යාගය පැවැත්වෙන දිනේ සූර්යතාපය සහ ශබ්ද තරංග ගමන් කරන ආකාරය අධ්‍යයනය කරමින්. මෙම පීඨිකාවේදී භාග්‍යවන්ත ජුසේවාස් මුනිදුන් ශාන්තුවරයට එසවෙන අතර එම සිදුවීම සම්බන්ධ කර ගනිමින් පීඨිකාවේ වහලය නිර්මාණය කර තිබෙනවා. මේ මණ්ඩපය අද හැදෙන්නේ නුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය අනුගමනය කරමින්. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි ඒ දවසේදී සාන්තුවරයට එසවෙන භාග්‍යවත් ජුසේවාස් මුනිතුමන් තමුන්ගේ දූත කාර්යයන් කළේ මහනුවර රාජධානිය. දිගින් අඩි 88කින් පළලින් අඩි 42 හමාරකින් සහ උසින් අඩි 47 හමාරකින්ද මෙම පීඨිකාවේ තිබෙනවා. ක්‍රිස්තියානි වාස්තු විද්‍යාවක් තියෙනවා. ඒ දිගවල් පළලවල් ගණනය කරද්දී ඒ වාස්තු විද්‍යාව අනුගමනය කළා. ඒ වගේම මේ ස්ථානයේ ඉදිවෙන කුළුණුවල දේවස්ථානයකට අපි යොදා ගන්න විදිහේ කලා නිර්මාණ යොදා ගන්න. ඉන්පස්සේ මේ කණුව අටපට්ටමක් බවට පත් වෙනවා. මේ කොටස විසුණුහන්සේගේ උත්ථානයේ දවස හැටියට නිම වෙනවා. ඒ වගේම ඒ ඉහළ කොටස සිලින්ඩරාකාරව රක්ත වර්ණයෙන් නිම වෙනවා. මොකද අංග සම්පූර්ණ වෘත්තය සහ රක්ත වර්ණය දේව ස්වභාවය නියෝජනය කරනවා. පීඨිකාව මත පාප් වහන්සේ හැරුණු විට තවත් පුද්ගලයන් 120 දෙනෙකුට පහසුකම් සපයා ඇත්තේ පෙන්තකොස්ත දිනයේදී ශුද්ධාත්ම වරම් ලැබූ ගණන සිහිපත් කරමින්. ලබන 11 වනදා මෙම පීඨිකාව මත පෙර පුහුණු බිම් සිදු කිරීම සඳහා ඉදිකිරීම කඩිනමින් සිදුවන අතර ඒ සඳහා ශ්‍රමදායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි. අතිඋත්තම ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගාලුමෝදර පිටියේ පැවැත්වීම නියමිත දිව්‍ය පූජා යාගයට මේ වෙනුවට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාවාසී ඔබ සියලු දෙනාට මෙම දිව්‍ය පූජා යාගයට සහභාගී වීම සඳහා මේ සංවිධායක මණ්ඩලය අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ සඳහා ඔබට මෙහි දොරටු විවෘත වන්නේ දිව්‍ය පූජා යාගය පැවැත්වීමට නියමිත පෙර දිනය එනම් 13 වනදා පස්වරු 5 සිට පසුදා උදෑසන 6 දක්වා පමණයි. මෙහි පැමිණෙන ඔබ සියලු දෙනාටම ශුද්ධෝත්තම පියතුමන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට සංවිධායක මණ්ඩලය කටයුතු සූදානම් කර තිබෙනවා. හිරු ප්‍රවෘත්ති වෙනුවෙන් මම සඳු නරසිංහානන්දු ගාලුමෝදර පිටියේ සිට. දවසේ පුවත. ඔබ රැඳී සිටින්නේ හිරු ප්‍රවෘත්ති සමගින්. ජනාධිපතිවරණ රාජකාරී සඳහා අනුයුක්ත සියලුම පොලිස් නිලධාරීන්ට T56 ගිනියවි නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් වෙනුවෙන් පොලිසිය කැපවී ක්‍රියා කරන බවයි. මෙවර ජනාධිපතිවරණ රාජකාරී කටයුතු සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 71100ක්. පොලිස් විශේෂ කාර්ය බළකාල නිලධාරීන් 5000ක් සහ පොලිස් නිලධාරීන් 66100ක් ඊට ඇතුළත්. පොලිස් නිලධාරීන් 65000ක් ඔවුන්ගේ රාජකාරී සඳහා මේ වන විට වාර්තා කර තිබෙනවා. සියලුම නිලධාරීන්ට අපි T56 වර්ගයේ ගිනියවි ලබා දීලා තියෙනවා අවශ්‍ය අවස්ථාවකදී බලය පාවිච්චි කිරීම සඳහා. විශේෂයෙන්ම මැතිවරණ රාජකාරී වල නිරත වන ජංගම සංචාර නිරත වන මාර්ග බාධකවල සිටින නිලධාරීන්ට යම් ආකාරයකින් රාජකාරියට බාධා කළහොත් සාපරාධී බලහත්කාරය පෑමක් සිදු කළහොත් ඒ අයට එරෙහිව අවශ්‍ය ප්‍රමාණයට බලය පාවිච්චි කරන ලෙසට පැහැදිලිව උපදෙස් ලබා දීලා තියෙනවා. මෙවර මැතිවරණයේදී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලිසියට ලැබී ඇති පැමිණිලි පිළිබඳවද මෙහිදී අදහස් පළ කෙරුණා. දැනට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඒ වගේ මැතිවරණයට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තා වෙලා තියෙනවා 350කට ආසන්න සිදුවීම් සංඛ්‍යාවක්. මේ සිද්ධීන් වලට අදාළව 150කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම අධිකරණ වෙත ඉදිරිපත් කර තිබෙනවා. මේ අයගෙන් 18 දෙනෙක් ඇරෙන්නට අනිත් සියලුම පිරිස අධිකරණ වලට ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. නැත්නම් අධිකරණය මගින් තමයි අප ලබා දීලා තියෙන්නේ. අත්අඩංගුවට ගැනීම සිදු කරලා තියෙන පක්ෂ විපක්ෂ දෙකේම දේශපාලනඥයින් ඉන්නේ 14 දෙනයි. නමුත් ඊයේ දිනේදී තවත් දේශපාලනඥයින් 4 දෙනෙකුට විරුද්ධව අධිකරණ නියෝග සහ වරෙන්තු ලබා ගත්තා. ඒ අනුව දැනට 20ක් පමණ සිටිනවා.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට අදාළව පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. මැතිවරණ නීතියට පටහැනි ප්‍රචාරණ කටයුතු ඉවත් කිරීම, දිවයින පුරා ස්ථිර මාර්ග බාධක 420ක් යෙදවීම, පොලිස් ජංගම සංචාර 2884 ක්‍රියාත්මක කිරීම ඇතුළු ප්‍රධාන කරුණු 6ක් ඊට ඇතුළත්. එනිසා විශේෂයෙන්ම මහජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා පොලිස් නිලධාරීන් මේ රාජකාරී කරන්නේ මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා. එයට බාධා කිරීමට යම් කිසි කෙනෙක් පෙළඹුණහොත් අපි කිසිසේත් පසුබට වෙන්නේ නැහැ. ඒ අයට විරුද්ධව සමානුපාතිකව බලය පාවිච්චි කිරීමට. ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දිවයින ආවරණය වන පරිදි 13000ක පිරිසක් යෙදවීමට බලාපොරොත්තු වන බව පැෆ්රෙල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ විදේශීය නිරීක්ෂකයන් 35 දෙනෙකුද නිරීක්ෂණ කටයුතු සඳහා එක්වන බවයි. මේ අතර පූර්ව ප්‍රචාරක සමයේදී මැතිවරණයට අදාළ ප්‍රචණ්ඩ සිදුවීම් 420ක් වාර්තා වී ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසනවා. එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් නිරීක්ෂණ කටයුතු සඳහා පැෆ්‍රල් සංවිධානය විශේෂ වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා. සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන විදිහට නිරීක්ෂකයින් 13000ක පිරිසක් අපි පුහුණුව අවසන් කළා. ඒ දිස්ත්‍රික්කවල සහකාර කොමසාරිස්වලට බාර දීලා තිබෙනවා අදාළ ලේඛන. කොටස් 3ක් යටතේ නිරීක්ෂණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඡන්ද පොළ තුල රැඳී සිටින නිරීක්ෂකයින් 11200ක පිරිසක් යොදවන්නට සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. ජංගම නිරීක්ෂණ කණ්ඩායම් 360ක් අපි පුහුණු කළා. බෙදා හැරීම් කටයුතු සිද්ධ කළා තිබෙනවා. ජාතික මට්ටමේ කණ්ඩායම් කිහිපයක් අදත් ඊයේත් පිටත් කරනු ලැබුවා. හඳුනාගත් නිශ්චිත ප්‍රදේශ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මට්ටමින් ක්‍රියාත්මක දිගුකාලීන නිරීක්ෂකයින් ඒ ආකාරයටම නිරීක්ෂණ කටයුතු සඳහා සම්බන්ධ වෙනවා. ජාත්‍යන්තර නිරීක්ෂකයින් 35 දෙනෙක් අපි ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ හරහා ශ්‍රී ලංකාවට කැඳවලා තිබෙනවා. විදේශීය නිරීක්ෂකයන් නිරීක්ෂණ කටයුතු වල නිරත වන්නේ කණ්ඩායම් 17ක් ලෙසයි. මින් 11 දෙනෙකු උතුරු සහ නැගෙනහිර පළාත්වල නිරීක්ෂණ කටයුතු සඳහා යොදවා ඇති අතර එම පළාත්වල නිරීක්ෂණය සඳහා යොදවා ඇති දේශීය නිරීක්ෂකින් සංඛ්‍යාව 2500ක්. මේ අතර අද පිරවරු වී වවුනියාව දිසාපති කාර්යාලයට විදේශීය මැතිවරණ නිරීක්ෂකින් පිරිසක් පැමිණියා. ඔවුන් වවුනියාව තේරිම්බහර නිලධාරී එම්.කේ. බන්දුල හරිශ්චන්ද්‍ර මහතා හමු වී අදට යෙදී තිබූ තැපැල් ඡන්ද සලකුණු කිරීම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ප්‍රදේශීය සංචාරයකට දෙක්ුණා. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැෆ්‍රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පළ කළේ මෙවන් අදහසක්. එම මේ දක්වා කාලය තුල අපිට සිද්ධීන් 965ක ප්‍රමාණයක් වාර්තා වෙනවා. නාම යෝජනා නිලව ප්‍රකාශය නිකුත් වීමෙන් පසු ප්‍රචණ්ඩකාරී සිද්ධීන් 272ක් පුද්ගලයන් 77 දෙනෙක් මේ කාලය තුල රෝහල්ගත වෙලා තිබෙනවා. ප්‍රධාන ගැටලුවක් හැටියට අපිට වාර්තා වුණේ මේ මැතිවරණයේදී සංවිධානාත්මකව රාජ්‍ය දේපල සහ රාජ්‍ය බලය මැතිවරණ කටයුතු සඳහා පාවිච්චි කිරීම. සිද්ධීන් 193ක් මේ කාලය තුල වාර්තා වෙලා තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රී 12න් පසුව මේ දක්වා කාලය තුලත් පහර දීමේ සිද්ධීන් දෙකකුත් අපිට සිද්ධීන් 42ක් වාර්තා වෙලා තිබෙනවා. මේ අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේද නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද පසුරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. පූර්ව ප්‍රචාරක සමය අවසන් වෙනකොට සමස්ත සිද්ධීන් 420ක් තහවුරු කරගෙන තියෙනවා. සිද්ධීන් 237ක් බරපතල සිද්ධීන් හැටියට අපි වර්ගීකරණය කරලා තියෙනවා. වැඩිපුරම අපිට දකින්න ලැබුණේ පහර දීම් සහ රාජ්‍ය දේපල බරපතල විදිහට මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවලිය සඳහා යොදා ගැනීම. ගෙනියවි සම්බන්ධ සිද්ධීන් 26කුත් අපිට වාර්තා වෙලා තියෙනවා. වෙනත් මැතිවරණ වලට සාපේක්ෂව සමස්ත සිද්ධීන් සංඛ්‍යාවේ අඩුවීමක් තිබුණත් වාර්තා වෙන බරපතල සිද්ධීන් සංඛ්‍යාවේ ඉහළ යාමක් පවතින බව අපි නිරීක්ෂණය කරලා තියෙනවා. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ ඡන්දදායකින් වෙනුවෙන් අද දිනේදීද ඡන්දය ප්‍රකාශ කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය අවස්ථාව ලබා දී තිබුණා. ඒ අනුව අද උදෑසන 9 සිට දහවල් 12 දක්වා කාලය තුල අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ඡන්දදායකින් සිය ඡන්දය භාවිත කළා. මේ අතර ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ කටයුතු හෙට දිනේ සිදු කිරීමට නියමිත අතර ඒ අනුව අදාළ ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ මධ්‍යස්ථාන වෙත අද යොමු කෙරුණා.